අවශ්‍ය තාපයට අපි කියන ගුප්ත තාපය කියලා. දැන් මෙතනදී උෂ්ණත්වයේ වැඩිවීමක් වෙන්නේ නැහැ. නමුත් අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. උෂ්ණත්වයේ වැඩිවීමක් වෙන්නේ නැහැ. නමුත් අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. හරි? හරි. එතකොට මෙන්න මේකට අවශ්‍ය තාපය තමයි අපි හොයන්නේ ml. ගුප්ත අවස්ථා විපර්යාසයට අදාළව අපි හොයන්නේ Q සමානයි ml කියන. තේරෙනවද? Q කියන්නේ තාපය, තාප ප්‍රමාණය, M කියන්නේ ස්කන්ධය, L කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. කෙටියෙන් ලියලා තියෙන වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. තේරුණාද? රයිට්. මේ ටික අපි කරා ගිය සතියේ සහ පරීක්ෂණයකට අදාළ රූප සටහන් ඇඳා. නේද? රයිට්. දැන් ඔයාලට මම මෙතනින් නතර කරේ මොකද්ද? පිටු අංකය 18 පිටුවේ කැලරිමීටරයේ ස්කන්ධය දීලා තිබ්බ අපි 200යි. ඊට පස්සේ කැලරිමීටරයේ ධන ජලය දීලා තිබ්බා 250යි. අවසාන ස්කන්ධය දීලා තිබ්බා 255යි. ආරම්භක උෂ්ණත්වය 20යි. අවසාන උෂ්ණත්වය 35යි. ඔන්න ඔය දත්තරික දීලා තිබ්බා. එතනින් අපි ඉවර කරලා තිබ්බේ. නේද? රයිට්. දැන් ආ පරීක්ෂණේ අපි දීලා තිබ්බා. පරීක්ෂණයේ රූප සටහන ඇඳා අපි මේ තොරතුරු ටික ලියාගත්තා. තව දත්ත 3ක් ලියාගත්තා. හිමාලයේ උෂ්ණත්වය කීයද බලන්න. හිමාලය කියපු ගාම උෂ්ණත්වය අපි දැනගන්න ඕනේ. හිමාලය කියපු ගාම උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. අයිස් කිව්වහම අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. තේරුණාද? රයිට්. අපි දැන් පාඨාංග ටික ලිව්වා, දත්තේ ලිව්වා. දැන් අද අපි කරමු ගණනය කිරීම. දැන් මෙතන නම් අපි බලමු ගණනය. ඔන්න ගණනය. දැන් බලමු අපි මෙන්න මේ හිමාලය අපි හිමාල ජනකයකින් අරගෙන හිමාල හබකයට දාලා හිමාල හබකයෙන් තමයි කැලරිමීටරයට හිමාලය එකතු කරන්නේ. ඒකේ පරීක්ෂණාත්මක ඇටවුම අපි ඇන්දගේ සතියේ ඒක බැරි නම් සිග්නල් නැතුව කට් වුණා නම් ඒක දාලා තියෙනවා මම අර වීඩියෝ එක. ඒක නැවත බලන්න රෙකෝඩින් එක. හරි? ඒකේ තියෙනවා. ඒවා නැවත දෙපාරක් බැලුවත් කමන්නේ. පන්තිට සහභාගී වුණත් ඒක බැලුවත් කමන්නේ. දැන් අපි ගණනේ. හිමාලයේ උෂ්ණත්වය වැඩිනේ. හිමාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. එහෙනම් හිමාලය පිටකල තාපය සමාන වෙනවා ජලය ලබාගත් තාපය. ජලය විතරක් නෙවෙයි කැලරිමීටරයත් ඒ තාපයම ගන්න. භාජනයත් රත් වෙනවනේ. රයිට්. එහෙනම් අපේ තියරි එක තමයි හිමාලය පිටකල තාපය සමානයි ජලය ලබාගත් තාපය ධන කැලරිමීටරය ලබාගත් තාපය. ඔන්න හිමාලය ආය අඩු වෙන්නේ නැහැ උෂ්ණත්වය. තේරුණාද? හිමාලයේ සෙල්සියස් අංශක 100 හිමාලයේ තියෙනවා ජලය බවට පත් වෙනවා විතරයි. අවස්ථා විපර්යාසය විතරයි සිද්ධ වෙන්නේ. අවස්ථා විපර්යාසයක් විතරක් සිද්ධ වෙනවා නම් ඒතනදී ගණනය කරන අපේ තාප ප්‍රමාණය ගන්නේ ml වලින්. අවස්ථා විපර්යාසයක් වෙනවා නම් ml. mc delta data ධන මේකෙත් mc delta data. තේරුණාද? ආදේශ කරමු.
අවසාන උෂ්ණ කැලරිමීටරය 200යි මේකේ ජලයයි කැලරිමීටරයයි 250යි ඒ කියන්නේ කැලරිමීටරය 200 අයින් කරාම ජලය 50යි මේ තුනේම හිමාලයත් එකතු කරාම අවසාන උෂ්ණ ස්කන්ධය ඇවිල්ලා තියෙනවා 255යි ඒ කියන්නේ හිමාලය ඇවිල්ලා තියෙන්නේ ග්‍රෑම් 5යි හිමාලය ග්‍රෑම් 5යි මෙයා තමයි අපිට හොයන්න තියෙන්නේ ජලයේ 50යි ග්‍රෑම් විශිෂ්ට තාපධාරිතාවය 4.2යි එහෙම නැත්නම් 4200යි ගුණ කිරීම උෂ්ණත්ව වෙනස ජලයේ ආරම්භක උෂ්ණත්වයේ තිබෙ සෙල්සියස් අංශක 20 අවසාන උෂ්ණත්වයේ 35 ඒ කියන්නේ 15යි මේකෙත් MC ඩෙල්ටා ඩීටා ගමු කැලරිමීටර ස්කන්ධය 200යි විශිෂ්ට තාපධාරිතාවය 335යි මෙතන දීලා තිබ්බා 335යි උෂ්ණත්ව වෙනස ආරම්භ උෂ්ණත්වය මෙච්චරයි මෙයාගේ අවසාන උෂ්ණත්වය මෙච්චරයි 15යි ඔන්න right දැන් මේක ලියා ගන්න පටන් ගන්න සෙල්සියස් අංශක 100 තියෙන ජලය දානවා එතකොට මේක සෙල්සියස් අංශක 100ෙම තියෙන ජලය බවට පත් වෙනවා හිමාල ඒ ජලය සිසිල් වෙනවා සිසිල් වෙනවා අංශක 35ට ඔන්න එතකොට මෙතනින් නම් මෙතෙන් අවස්ථා විපර්යාසයක් ml මෙතනින් නම් මෙතෙන් උෂ්ණත්ව වෙනසක් තියෙන්නේ එතනින් නම් එතෙන් උෂ්ණත්ව වෙනසක් ඔව් ද්‍රවය පිට කළ තාපය දැන් ආයෙක තමයි එකතු කරන්නේ එතෙන් එන්න ඕනේ මේක 5යි මෙතන L මෙතෙන්වත් MC ඩෙල්ටා ඩීටා එන්න ඕනේ ඒ කියන්නේ මේ බල අවස්ථා විපර්යාසයක් වෙනවා මේ වාෂ්ප ද්‍රව වෙනවා ml ඒ ද්‍රව සිසිල් වෙනවා එතන උෂ්ණත්ව වෙනසක් තියෙනවා එතකොට එතෙන්වත් එන්න ඕනේ MC ඩෙල්ටා ඩීටා එහෙනම් මේකේ ග්‍රෑම් 5යි ද්‍රවය ජලයේ තියෙන්නේ 4200යි උෂ්ණත්ව වෙනස 100 ඉඳන් 35ට 100න් 35 කඩු කරාම කීය දෙන්නේ 65යි අන්න ඔහොම එන්න ඕනේ හිමාලයේ පිට කළ තාපය හිමාල ජලයේ සිසිල් වීම එතනිනුත් පිට වෙනවා තාපයක් ඒ දෙකේම එකතුව ජලය ලබාගත් තාපය කැලරිමීටරය ලබාගත් තාපයට සමාන වෙනවා හරි මෙතෙන් දැන් ලියන්න නෑ මෙතන දෙකක් තියෙනවා හරි දැන් මේක සුළු කරමු මෙතන අපි බලමු 50 ගුණ කිරීම 4200 ගුණ කිරීම 15 31000 50000 බලන්න මෙතන 200 ගුණ කිරීම 335 ගුණ කිරීම 15 දසලක්ෂ 5000 එකතු කරනවා 31 50000 41 55 මේක එහා පැත්තට ගිහලා අඩු කරනවා දෙපැත්තම 5න් බෙදනවා එතකොට අපිට L එනවා 55000 ඒ කියන්නේ 5.58 ගුණ කිරීම 10/3ක් කියලා එනවා මේක ඒකක තමයි කිලෝග්‍රෑමයට ජූල් කියන එක කිලෝග්‍රෑමයට ජූල්
55,800යි කිලෝග්‍රෑමයට ජූල්. ඔන්න ගණනේ. එදා අපි ලිව්වා දත්තයි පාඨාංග ටිකයි අද ගණනේ. හරි. ඒ කියන්නේ මේ මෙතනදී තාපයක් ගන්නවා. අන්නේ තාපය තමයි Q සමාන ml වලින් හොයන්නේ. ද්‍රවය ද්‍රවයමයි. අවස්ථා විපර්යාසයක් තියෙනවද මෙතන? නෑ. ද්‍රවය ද්‍රවයමයි. උෂ්ණත්වය අඩු වෙලා. උෂ්ණත්වය අඩු වෙලා. අවස්ථා විපර්යාසයක් සිදු වෙලා නැහැ. උෂ්ණත්වය අඩු වෙලා. උෂ්ණත්වය අඩු වෙලා නම් යම් උෂ්ණත්වය කියන්නේ තාපයක් නේ. තාපය කියන්නේ ශක්තියක්. ශක්තිය අඩු වෙලා. අඩු වෙලා නම් ඒ ශක්තිය පිට කරලා තියෙන්නේ. ඒ පිට කරපු තාප ප්‍රමාණය හොයන්නේ mc ඩෙල්ටා ටීටා. අන්න ඒක මතක තියාගන්න. එතකොට මේකෙදී මේ ගානේදී හිමාලයේ ද්‍රව වුණා, ද්‍රව සිසිල් වුණා. එතකොට ml එනවා mc ඩෙල්ටා ටීටාත් එනවා. තේරුණාද? අර කැලරිමීටරයේ තිබ්බු ජලය මොකද වෙන්නේ? කැලරිමීටරයේ තිබ්බු ජලය සෙල්සියස් අංශක 20 තියෙනවා. එයා 35ට රත් වෙනවා. අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවද මෙතනදී? නෑ. මේවත් ද්‍රවය මේවත් ද්‍රවය. අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. ද්‍රවයමයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. එහෙනම් මේ වැඩි වෙච්ච උෂ්ණත්වය mc ඩෙල්ටා ටීටායි හොයනවා. තඹ වලත් එහෙම. තඹ ඝන අවස්ථාවේදී තියෙන්නේ. ඒ කැලරිමීටරේ උණු වෙලා ද්‍රව වෙනවද? නෑ. එහෙනම් කැලරිමීටරේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක හොයන්නේ mc ඩෙල්ටා ටීටා. එතකොට අවස්ථා විපර්යාසයේදී පිට කළ තාපය උෂ්ණත්වය අඩු වීමෙත් පිට කළ තාපය සමාන වෙනවා. ඒ දෙන්නගේ එකතුව සමාන වෙනවා ජලය ලබාගත් තාපයයි කැලරිමීටරේ ලබාගත් තාපය. ඒක තමයි අපේ සංකල්පය. තේරුණාද? right. එතකොට ඔතන තරුලගුණක් දාලා ලියන්න. මෙම පරීක්ෂණයේදී සිදු කරන උපකල්පන ලියන්න තරුලගුණක් දාලා. මෙම පරීක්ෂණයේදී සිදු කරන උපකල්පන ඉහත පරීක්ෂණයේදී ඉහත පරීක්ෂණයකදී එහෙම ලියන්න. ඉහත පරීක්ෂණයේදී ඉහත පරීක්ෂණයේදී සිදු කළ උපකල්පනම සිදු කරයි. ඉහත පරීක්ෂණයේදී සිදු කළ උපකල්පනම සිදු කරයි.
ඉහත පරීක්ෂණයේදී සිදු කළ උපකල්පනම සිදු කරයි. ඉහත පරීක්ෂණයේදී සිදු කළ උපකල්පනම සිදු කරයි. මොනවද මේ උපකල්පන? ඒ කියන්නේ තාපය පරිසරයට හානි නොවන බව. තේරුණාද? එතකොට ඒ වගේම පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් අඩුවෙන් පරීක්ෂණය කරනවා. පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් වැඩියෙන් සිදු කරනවා. එතකොට තාපේ ඉවතටත් ගිහිල්ලා තියෙනවා, ඇතුළටත් ඇවිල්ලා තියෙනවා. එතකොට තාපේ හානි වීමක් නැහැ කියලා අපිට සලකන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? හිමාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි කියලා අපි ගන්නවා. හිමාල ජනකයේ උෂ්ණත්වමානයක් තියෙනවා. ඒකෙන් මැන ගන්නත් පුළුවන්. හරි? right. තව ඔයාලට මම ඒකේ ඉඩ තියලා නැහැ මේ මාතෘකාවට. ඕකේ ඉඩ තියනවාද කියලා බලන්නකෝ. මට වාක්‍ය හතරක් පහළ ලියන්න. ඔතන ඉඩ තියනවාද කියලා බලන්නකෝ. මැසේජ් එකක් දාන්න ඉඩ තියෙනවා නම් තියෙනවා නැත්නම් නැහැ. එහෙනම් අපි මෙහෙම කරමු. ඔයාලට පළවෙනි ගාන හදා ගන්න පුළුවන් මොකක් හරි කොලයක හරි. පළවෙනි ගාන පෑනකින් කපන්නකෝ. කපලා එතන අපි ලියමු වාෂ්පීකරණය වාෂ්පීභවනය. වාෂ්පීකරණය වාෂ්පීභවනය. පළවෙනි ගාන කපන්න. ඒක ඔයාලා පස්සේ කොලයක හරි හදලා පුරුදු වෙන්න. ඒක පේන්නේ නැති වෙන්න කපලා දාන්න බෑ. තනි ඉරකින්ම කපන්න. කපලා එතන ඉඩ තියෙනවනේ යටට. ඒ ටික ලියන්න වාෂ්පීකරණය වාෂ්පීභවනය කියලා. වාෂ්පීකරණය වාෂ්පීභවනය. වාෂ්පීකරණය වාෂ්පීභවනය. දැන් බලා ඉන්න වාෂ්පීකරණය. වාෂ්පීකරණය කියලා කියන්නේ අපි කියමුකෝ ජලය කියලා. හොඳට අහගෙන ඉන්න ඕනේ. ජලය රත් කරාම නටන උෂ්ණත්වයට එනවා නේද? ජලය නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. නටන උෂ්ණත්වය කියන්නේ වාෂ්ප වෙන අවස්ථාව. එහෙනම් ජලය වාෂ්ප වෙන්නේ මොකෙන්ද? තාපාංකයෙන්. සෙල්සියස් අංශක 100යි. තාපාංකය කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. ද්‍රවයක් හිමාලය බවට පත් වීම. ද්‍රවයක් වාෂ්ප බවට පත් වෙන උෂ්ණත්වයට කියනවා තාපාංකය කියලා. එතකොට වාෂ්පීකරණය කියලා කියන්නේ මේ කරණය.
මේ රත් කරාට පස්සේ වාෂ්ප වෙන එකට අපි කියනවා වාෂ්පීකරණය කියලා. පැහැදිලිද? වාෂ්පීකරණය කියලා. වාෂ්පී භවනය කියන්නේ වෙන එකක්. ඔයාලා උදේට වැවට හරි මොකක් හරි ජලාශයකට ගිහිල්ලා තියෙනකොට ඔයාලට මීදුම වගේ පේනවා මෙහි යනවා මේ අංශු. තේරුණාද? එතනදී ඒවා ජලය අර වැවේ වතුර රත් දැකලා නැත්තම් උදේම යන්න වැවට. 6ට විතර යන්නකො. එතකොට දුම වගේ උඩට මීදුම වගේ උඩට වාෂ්ප වෙලා යනවා. පේනවා. එතනදී වෙන්නේ මේවා දැන් නටන උෂ්ණත්වයට ඇවිල්ලාද තියෙන්නේ? නැහැ. නටන උෂ්ණත්වයට ඇවිල්ලා නැහැ. මෙතනදී වෙන්නේ මොකද්ද? හුළඟේ වේගය. ඊට පස්සේ මේ වගේ පීඩන වෙනස. දැන් උදේම ගිහිල්ලා අපි සීතලයේ ගිහිල්ලා වැවට බැස්සොත් මොකද වෙන්නේ? වැවේ වතුර රස්නේ. ඒකට හේතුව ගොඩබිම රත් වෙනවා ඉතා වේගෙන්. ඒ වගේම රැට ඉතාම වේගෙන් සිසිල් වෙනවා. ගොඩබිමේ හැටි ඒක ස්වභාවය. ඉක්මනට රත් වෙනවා, ඉක්මනට සිසිල් වෙනවා. ජලය එහෙම නැහැ. ජලය ඉක්මනට රත් වෙන්නෙත් නැහැ, ජලය ඉක්මනට සිසිල් වෙන්නෙත් නැහැ. දවල් කාලයේ වැටෙනවා අවුව. අවුව වැටුනම ජලය රත් වෙනවා. රැට මොකද වෙන්නේ? රැට සිසිල් වෙනවා. මේ අවුව නැහෙනි රැට. එතකොට මොකද වෙන්නේ? ගොඩබිම ටක් ගාලා සිසිල් වෙනවා. ජලය එහෙම සිසිල් වෙන්නේ නැහැ. ජලය අර දවල් කාලේ රත් වෙච්ච ගතිය තියෙනවා ටිකක්. හරි? උදේට වැවට බැස්සාම රස්නේ වතුර අපිට රස්නේ දැනෙනවා හොඳට. එතකොට මේ සිසිල් මේ රස්නේ. එතකොට අර උෂ්ණත්ව වෙනසක් ඇති වෙලා මේ අර මතු පිට අංශු උඩට යනවා. මතු පිට අංශු විතරයි. මෙහෙව යන්නේ නැහැ. මතු පිට අංශු විතරයි. මතු පිට අංශු ඉහළට යනවා. ඒකට කියනවා වාෂ්පීභවනය කියලා. එහෙනම් වාෂ්පීකරණය වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයකට. වාෂ්පීකරණය වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයකට. මේකට නිශ්චිත උෂ්ණත්වයක් නැහැ. මේකේ වාෂ්ප වෙන්නේ මතු පිට අංශු විතරයි. මතු පිට අංශු විතරයි. මේකේ මතු පිට අංශු විතරක් නෙවෙයි වතුර නටනවා කියලා අපි දැකලා තියෙනවානේ. මෙහෙම කලවම් වෙනවා. ඒකට මතු පිට අංශු විතරක් නෙවෙයි මේ පල්ලෙහා තියෙන අංශු උනත් වාෂ්ප වෙලා යන්න පුළුවන්. තේරුණාද? ඒතර වාෂ්පීකරණය වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයකට. වාෂ්පීභවනයේට නිශ්චිත උෂ්ණත්වයක් නැහැ. වාෂ්පීකරණයේ ද්‍රවයේ ඕනෑම අංශුවක් වාෂ්ප වෙන්න පුළුවන්. මේකේ මතු පිට අංශු විතරයි වාෂ්ප වෙන්නේ. පැහැදිලිද? රයිට්. ඒවා අපි ලියාගමු දෙපැත්තේ. ලියන්න. නිශ්චිත උෂ්ණත්වයක දී පමණක් වාෂ්ප වේ. මේක ලියන්න. ඕනෑම උෂ්ණත්වයකදී වාෂ්ප වේ. ඕනෑම උෂ්ණත්වයකදී වාෂ්ප වේ. ලියාගන්න. ජලයේ වාෂ්ප වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. මධ්‍ය සාරවල 80ක් විතර තියෙන්නේ. මධ්‍ය සාර සෙල්සියස් 70ට 80ට විතර රත් කරාම වාෂ්ප වෙනවා. හරි? ද්‍රවයේ ඕනෑම අංශුවක් වාෂ්ප විය හැකිය. ද්‍රවයේ මතු පිට අංශු පමණක්
වාෂ්ප වේ. ද්‍රවයේ මතු පිට අංශු පමණක් වාෂ්ප වේ. මේකේ බාහිර සාධක මත බල නොපායි. වාෂ්ප වීමේ ශීඝ්‍රතාවයට බල නොපායි. බාහිර සාධක වාෂ්ප වීමේ ශීඝ්‍රතාවයට බලපායි. ඒ කියන්නේ සුළඟේ වේගයේ පීඩනය අර උෂ්ණත්ව වෙනස ඒව බලපානවා මේකට. ඒ සුළඟේ වේගය වැඩි නම් අර අංශු වාෂ්ප වෙන ගතිය වැඩි. මේකේ එහෙම නැහැ. හරි. right. ලියා ගන්න ඒවා. තේරෙනවද? මේක නම් කොලේ එක හදලා හාෆ් සීට් එක හදලා මෙතන අලවන්න. හරි. right. අපි බලමු මොනවද තියෙන ගණන්. වල තොරතුරු. සෙල්සියස් අංශක 60 පවතින ජලයේ ග්‍රෑම් 100ක ප්‍රමාණය සම්පූර්ණ වාෂ්ප කිරීමට අවශ්‍ය තාපය. ජලයේ තියෙනවා වාෂ්ප කරන. තේරුණාද? එහෙනම් ජලය වාෂ්ප කරනවා කියන්නේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. පැහැදිලිද? අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ ජලය සෙල්සියස් අංශක 60 තියෙනවා. දැන් මේක රත් කරන්න ඕනේ 100ට. ජලය රත් උෂ්ණත්වය දෙනවා. මෙතනදී තමයි වාෂ්ප වෙන්නේ. වාෂ්ප ඕන. ඕක තමයි ක්‍රියාවලිය. සෙල්සියස් අංශක 60 තියෙන ජලය රත් වුණා 100ට ඒව වාෂ්ප වුණා. මේ උෂ්ණත්ව වෙනසක්. ද්‍රව මේ වාෂ්ප නැත්නම් වායු. එහෙනම් මේකට දානවා MC ඩෙල්ටා ඩීක. මෙතෙන්ට දානවා අවස්ථා විපර්යාස ස්ථාන. ඔන්න. මෙච්චර තාප ප්‍රමාණයක් අපි දෙන්න ඕනේ. එහෙනම් තාප ප්‍රමාණය MC ඩෙල්ටා ඩීටා ධන M. ඔන්න. හරි? ඕකේ අයිනක ලියා ගන්න මේ තොරතුරු ටික මට ඔයාලට කියලා දෙන්න ඕනේ. කලින් කිව්වා දෙන්න මට මතක නැහැ. ජලයේ 4200යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. හැබැයි උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් දීලා තිබ්බත් කමන්නේ කෙල්වින් වලින් දීලා තිබ්බත් කමන්නේ. හරි? 4200. 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනයට. ඔන්න ඕක මතක තියාගන්න. ජලයේ වීතාදා 4200යි. ස්කන්ධයේ ග්‍රෑම් වලින් දීලා තිබ්බොත් කිලෝග්‍රෑම් කරන්න ඕනේ නෑ. මේක 4.2න් ආදේශ කරන්න පුළුවන්. තේරුණාද කතාව? ජලයේ ඝනත්වය වීතාදා මේ ඝනත්වය මේක කොහේ හරි ලියා ගන්න. ඝනත්වය ජලයේ ඝනත්වය 1000යි. ඝන මීටරයට කිලෝග්‍රෑම්.
ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඔන්න. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි ජලයේ ඝනත්වය. ඔන්න ඔය දෙක මතක තියාගන්න. අපිට ඕන වෙන අවස්ථා තියෙනවා ගණන් හදද්දී ඈ. මේක අයිනක ලියා ගන්න. ඔය ගානේ මැදින් ලියාගත්තත් තමයි කොටු කරලා highlight කරලා ඒව කරගන්න. 100 ගුණ කිරීම 10 ඍණ 3යි. ඒ කියන්නේ 1000න් බෙදුවා කිලෝ කරන්න. 4200යි. උෂ්ණත්ව වෙනස 40යි. මේකෙත් 100 ගුණ කිරීම 10 ඍණ 3යි. L දීලා තියෙනවනේ. දෙකයි දශම දෙකයි පහයි. අඩුයිද මන් දන්නේ කෑල්ල. ඔයාලා මේ ගාන හදලා ඉවරද? හරියට එන්න ඕනේ 2.25 ගුණ කිරීම 10/6 කියලා. 10/6 දාලා එතෙන්. අර ටික විතර වැදගත්. අර හැම ගානකම එහෙම පල්ලෑ ගානෙත් එහෙම තුන්වෙනි ගානෙත් එහෙම. ඔන්න. එහෙනම් MC ඩෙල්ටා ඩීට ආදේශ කරා ML ට ආදේශ කරා. හරි? right සුළු කරමු. මෙතන ඍණ 3ක් තියෙන සහ බිංදු 3ක් අපු 1 2 3යි. දැන් ගුණ කරනවා 0යි 0යි 8යි 16යි. මෙතන කැපිලා ගියාම 3යි 3ක් කැපිලා යනවා. 100ෙන් ගුණ කරාම 225යි. 10 3යි කියන්නේ තව බිංදු 3යි. සුළු කිරීම තේරුණාද? ඍණ 3කට ධන 3ක් අයින් වෙලා තව 3ක් ඉතුරු වෙනවා. 100ෙන් ගුණ කරාම දශම ස්ථාන දෙක අයින් වෙනවා 225යි. ඒ 225 10 3ෙන් ගුණ කරාම බිංදු 3ක් එනවා. right. මේ දෙක එකතු කරමු. බිංදුවයි 8යි 11න් එකක් විදිහේ 3යි 1යි 4යි 2යි. ඔන්න තාප ප්‍රමාණය. මේක ඔන්න 1000න් බෙදලා 241.8යි කියලා කිලෝ ජූල් කරන්නත් පුළුවන්. right. ඔන්න තාප ප්‍රමාණය. සෙල්සියස් අංශක 60 තියෙන ජලය වාෂ්ප කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය කිලෝ ජූල් 241.8. තුන්වෙනි ගානත් හදන්න අර 202.25ට ගන්න ඕනේ 10/6 ගන්න ඕනේ. තුන්වෙනි ගාන බලමු. සෙල්සියස් අංශක 40 පවතින ජලය ග්‍රෑම් 300ක් සම්පූර්ණ වාෂ්ප කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය 225 ගුණ කිරීම 10/5 කියලා දාන්න. 10/6 මේ ගන්න ඕනේ. දැන් ලියා ගන්න. දැන් මෙතන හදන්න ඉඩ තියෙනවා නම් හදන්න පොඩිවට. රූල් 1 2 3 4යි 5යි. මේ විදිහමයි. 40 තියෙන ජලය 100 වෙනවා 100 තියෙනවා වාෂ්ප වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා MC ඩෙල්ටා ඩීට ඒ ද්‍රවය වාෂ්ප බවට පත් වෙනවා. මොකද්ද?
අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. එහෙනම් ml. හරි? right. ඒකත් අපි හදමු. හදලා ඔයාලා උත්තර මට මේ මැසේජ් කරන්න. හදලා උත්තර මැසේජ් කරන්න. කනවද ගොඩ උදේට මෙලාට? කන ගමන් අහගෙන ඉන්නවා නිකන්. එහෙමත් දන්නේ නැහැ. ජලයේ ග්‍රෑම් 300යි. ගුණ කිරීම 10 ඍණ 3යි. විශිෂ්ට තාප ධාරිතාවය 4200යි. උෂ්ණත්ව වෙනස 60යි. ඒ කියන්නේ 40 ඉඳන් 100 දක්වා යන්නේ 60යි. ධන 300 ගුණ කිරීම 10 ඍණ 3යි. විශිෂ්ට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2.25 ගුණ කිරීම 10.6යි. තාප ප්‍රමාණය. මේකෙත් බිංදු 3ක් අපු 1 2 3යි. මේකට කැපිලා ගියා. දැන් මේ ටික ගුණ කරමු අපි. හැත්තෑ 5600යි. ධන මේකෙත් 10 3කට 3ක් කැපිලා ගිහලා 3යි. තුනෙන් ගුණ කරමු 225. බිංදු දෙක දාගත්තා 15න් 5 එකක් විතර 6යි 1යි 7යි 6යි. දශම ස්ථාන දෙකක් තියාගන්න. එතකොට 675යි මේ 10 තුනෙන් ගුණ කරාම බිංදු 3ක් එනවා. එකතු කරන්න. බිංදුවයි බිංදුවයි 6යි 10න් බිංදු එකක් විතර 14 1යි 15න් 5 එකක් විතර 6යි 1යි 7යි. ජූල් මෙච්චරක් එනවා. වන්නම් 1000න් බෙදලා කිලෝ ජූල් කරන්න පුළුවන්. දැන් ගුමාලය දාලා තියෙනවනේ. ගුමාලය කෙලින්ම ද්‍රව වෙනවා. ඒ ද්‍රවය සිසිල් වෙනවා. ගුමාලයේ කතාව ඕක. එහෙනම් ගුමාලයේ ද්‍රව වීම ධන මල්ලියන හුමාල ජලය කියලා සිසිල් වීම ඔන්න ඔය දෙක. හුමාලයේ ද්‍රවය වීම අවස්ථා විපර්යාසය ml. හුමාල ජලයනේ ජලය සිසිල් වෙන එකට mc ඩෙල්ටා ටීටා. මෙතන ජලය ලබාගත් තාපය ධන කැලරිමීටරේ ලබාගත් තාපය. ඒවටත් ගන්න mc ඩෙල්ටා ටීටා. මෙතනත් mc ඩෙල්ටා ටීටා. හුමාලයේ දාලා තියෙන 0.0.06යි කිලෝග්‍රෑම් L දන්නේ 0.0.06යි. හුමාලයේ කියන හුමාලයේ ජලය වුණානේ ජලයේ වීතාදා 4200යි. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 100 තියෙන හුමාලය අවසාන උෂ්ණත්වය එනවා කීයටද 52ට. එහෙනම් උෂ්ණත්ව වෙනස එනවා 48ක්. උෂ්ණත්ව වෙනස කීයද 48.
8යි. ජලය ග්‍රෑම් 0.08යි 4200යි. ඒකේ 14 උෂ්ණත්වයේ තිබ්බේ අවසානයේ 52 වුණා. 8යි 3යි 38යි. උෂ්ණත්ව වෙනස 38යි. කැලරිමීටරයේ ස්කන්ධය 0.15යි. බීතා 400යි. ඒකේ උෂ්ණත්ව වෙනස ජලයේ උෂ්ණත්ව වෙනසම තමයි. මේ හිමාලයේ උෂ්ණත්ව වෙනස මෙතෙන්න. මේ ජලයේ උෂ්ණත්ව වෙනස. right. දැන් ඉතින් සුළු කිරීම තියෙන්නේ. අපි කියමුකෝ මේ ටික සුළු කරලා මේ ටික සුළු කරලා දාගන්න. මේ දෙක සුළු කරලා මේ දෙක සුළු කරලා ඒ දෙක එකතු කරගන්න. මේ ටික ගුණ කරමු. මේක එහා පැත්තට අරයි යනවා. බිඳුවයි දශම බිඳුවයි 6න් බෙදනවා දෙපැත්තම. දෙදාස් 300යි 6යි 4යි 0.0 ජූල් කිලෝග්‍රෑමයට මේක එන්නේ ඈ. ඒකක ජූල් කිලෝග්‍රෑමයට. ඔන්න උත්තරේ. මේක මතක තියාගන්න ඕනේ. හිමාලයේ ජලය වෙනවා. එතන අවස්ථා විපර්යාසයක්. ඒ ජලය සිසිල් වෙනවා. එතකොට එතන උෂ්ණත්ව වෙනසක් තියෙනවා MC ඩෙල්ටා ටීටා. මේකේ ජලය රත් වෙනවා. එතන උෂ්ණත්වය ලබා ගන්නවා MC ඩෙල්ටා ටීටා. මෙතනත් කැලරිමීටර ලබා ගන්නවා MC ඩෙල්ටා ටීටා. එහෙනම් මේ වෙලාවේ පිට කරපු තාපය මෙයාලා උරා ගන්නවා. එතකොට මේ පිට කරපු තාපය සමානයි උරාගත්තු තාපයට. තොරතුරු ආදේශ කරලා අවශ්‍ය එක හොයාගන්න. ඒ වගේම ගානක් තමයි තියෙන්නේ පස්වෙනි එකේ අර උඩ තියෙන තොරතුරු ගන්න පුළුවන් ඈ. මේකේ ගන්න කැලරිමීටරයේ උෂ්ණ ස්කන්ධයයි විශිෂ්ට තාප ධාරිතාවයයි උඩ තියෙන එකේ තොරතුරු ගන්න. උඩ තියෙන එකේ තොරතුරු ගන්න කැලරිමීටරයේ ස්කන්ධය 0.15යි විශිෂ්ට තාප ධාරිතාවය 400යි කියන්නේ. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන්න කියලා තියෙනවා. ඒකත් හදන්න. අර කැලරිමීටරයේ තොරතුරු අරගෙන ගන්න උඩ එකේ. ස්කන්ධය 0.15යි විශිෂ්ට තාප ධාරිතාවය 4200යි.
ඔන්න පස්වෙනි ගානට අදාළ තොරතුරු ආදේශ කරා. අවසාන උෂ්ණත්වය 52 කියලා කලින් ගානෙන්ම ගත්තා. කැලරිමීටරයේ තොරතුරුත් කලින් ගානෙන් ගත්තා. දැන් මේක සුළු කරමු. මේක එහා පැත්තට අරන් ගිහලා කිලෝග්‍රෑමයට ජූල් 29280යි. 29280ක් කියලා එනවා. අපි එහා පිටුවට එන්න 20 පිටුවට 20 ද්‍රව වාෂ්ප විපර්යාසයේ මූලික ලක්ෂණ ලියා ගන්න එක මූලික ලක්ෂණ පළවෙනි එක එක් ද්‍රවයේ තාපාංකයේදී එක් ද්‍රවයට අදාළ තාපාංකයේදී එමලය එක් ද්‍රවයට අදාළ තාපාංකයේදී එක් ද්‍රවයට අදාළ තාපාංකයේදී එක් ද්‍රවයට අදාළ තාපාංකයේදී එක් ද්‍රවයට අදාළ තාපාංකයේදී ද්‍රව වාෂ්ප බවට පත්වේ. ද්‍රව වාෂ්ප බවට පත්වේ. එක් ද්‍රවයට අදාළ තාපාංකයේදී ද්‍රව වාෂ්ප බවට පත්වේ. ඊළඟ එක ද්‍රව ඉරක් වාෂ්ප කියලා ලියන ද්‍රව වාෂ්ප
अवस्था विपर्यासेදී द्रव वाष्प अवस्था विपर्यासेදී द्रव वाष्प अवस्था विपर्यासेදී द्रव वाष्प अवस्था विपर्यासेදී अवस्था विपर्यासेදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවේ උෂ්ණත්ව වෙනසක් සිදු නොවේ ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 තියෙන ජලය වාෂ්ප වෙනවා ඒත් සෙල්සියස් අංශක 100 තමයි ඈ උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ ඒ ගන්න තාපයට වෙන්නේ අර අවස්ථා විපර්යාසය සිදු කරගන්නේ right ඊළඟ එක තව තරුණක් දාලා තව කරුණක් ද්‍රව වාෂ්ප බීමේදී ලබා ගන්නා ද්‍රව වාෂ්ප බීමේදී ලබා ගන්නා ද්‍රව වාෂ්ප බීමේදී ලබා ගන්නා ද්‍රව වාෂ්ප වීමේදී ලබා ගන්නා තාප ප්‍රමාණයත් ද්‍රව වාෂ්ප වීමේදී ලබා ගන්නා තාප ප්‍රමාණයත් ද්‍රව වාෂ්ප වීමේදී ලබා ගන්නා තාප ප්‍රමාණයත් වාෂ්ප ද්‍රව වීමේදී වාෂ්ප ද්‍රව වීමේදී වාෂ්ප ද්‍රව වීමේදී වාෂ්ප ද්‍රව වීමේදී පිට කරන තාපයත් පිට කරන තාපයත් සමාන වේ පිට කරන තාපයත් සමාන වේ සමාන වේ හරි ඒ කියන්නේ ද්‍රව වාෂ්ප වෙනකොට ශක්තිය ලබා ගන්නවා ඒ ශක්තියම තමයි ඒ වගේ ශක්තියක් තමයි වාෂ්ප ද්‍රව වෙනකොට පිට වෙන්නේ ඒ ශක්තියම එතන වෙනසක් නෑ මේකේ ඈ තාප ප්‍රමාණය වෙනසක් නෑ right අපි දැන් යනවා ප්‍රධාන මාතෘකාවකට මොකද්ද තාප සංක්‍රමණය තාප සංක්‍රමණය සංක්‍රමණය වෙනවා කියන්නේ මොකද්ද සංක්‍රමණය වෙනවා කියන්නේ මොකද්ද සංක්‍රමණය වෙනවා කියන්නේ තැනින් තැනට ගමන් කරන නේද තාප සංක්‍රමණය තාපය තැනින් තැනට ගමන් කරන එතකොට තාපය මේ ශක්තිය එක තැනක සිට තවත් තැනකට ගලා යාමට අපි කියනවා මොකද්ද තාප සංක්‍රමණය කියලා තාපය ගලා යන එකට අපි කියනවා තාප සංක්‍රමණය කියලා තාප සංක්‍රමණය ආකාර තුනක් තියෙනවා එකක් තමයි සන්නයනය දෙක තමයි සංවහනය
තුන තමයි විකිරණය. සන්නායනය, සංවහනය, විකිරණය. තේරුණාද? සන්නායනය, සංවහනය, විකිරණය. සන්නායනය කියන්නේ මෙහෙම අංශු තියෙනවනේ දැන්. මේවා ඝන ද්‍රව්‍ය වල තමයි වැඩිපුර වෙන්නේ. මෙහෙන් අපි රත් කරනවා. මේක රත් කරනවා. රත් කරාම මේ අංශුව රත් වෙනවා ඉස්සෙල්ලා. ඒකෙන් මේකට තාපය යනවා. ඒකෙන් මේකට යනවා. ඒකෙන් මේකට. අන්න එහෙම අංශුවෙන් අංශුවට තාපය ගලා යන එකට අපි කියනවා තාප සන්නායනය කියලා. දැන් කම්බි කූරක් අරගෙන අපි රත් කරනවා. රත් කරපු ගමන්ම අර කෙලවර රත් වෙනවා. අපි අල්ලා ඉන්න තැන රත් වෙනවද? නැහැ. ගොඩ වෙලා අල්ලා හිටියොත් මේක රත් වෙලා ඕම වෙයිලා මොකද වෙන්නේ? රත් වෙලා ඇවිල්ලා අන්න අපි අල්ලා ඉන්න කොටසත් රත් වෙනවා. එතනදී වෙන්නේ සන්නායනය. එහෙනම් සන්නායනය කියන්නේ අංශයෙන් අංශුවට තාපය ගමන් කිරීම. සන්නායනය කියන්නේ එහෙම එකක්. සංවහනය කියලා කියන්නේ අංශයෙන් අංශුවට තමයි ගලාගෙන යන්නේ. නමුත් මේකේ පිළිවෙලටනි ගලාගෙන යන්නේ. අර ජලය රත් වෙනවා වගේ. ජලය රත් වෙනකොට මොකද වෙන්නේ? මෙහෙම අංශු ඈතින් ඈතට ජලය තියෙන්නේ. රත් කරනවා. රත් කරපුවාම මෙන්න මේ අංශු රත් වෙනවා. යට තියෙන අංශුව රත් වෙනවා. මේ අංශුව රත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාගේ ශක්තිය වැඩි නිසා එයා චලනය වැඩි වෙනවා. චලනය වැඩි වෙලා ගිහිල්ලා මේ අංශු වල ගැටෙනවා. මේක පිළිවෙල නෙවෙයි යන්නේ. ඒතර මේක රත් වෙනවා. අන්න එහෙම. ඒ අංශු ආය කරගිලා යනවා කොහේ? මෙයා රත් වෙනවා. මේ අනික් එක්කෙනත් මෙහෙට යනවා. තේරුණාද? එයාත් රත් වෙනවා. අන්න ඔය විදිහට ආමු චලනය ගිහිල්ලා අංශු රත් වෙන එකට අපි කියනවා සංවහනය කියලා. පැහැදිලිද? ආමු චලන වෙලාවේ සංවහනය කියලා අපි කියනවා. හරි? අපි දන්නවා අර ගිනි ගොඩක් ළඟ ඉද්දී මොකද්ද වෙන්නේ? මේ රත් වෙලා තියෙන අංශු හුළඟට එහෙම මේ පැත්තට හුළඟ ගහනවා නම් හුළඟට මෙහෙට යනවා. මේ කෑල්ලේ අංශු රත් වෙලා නැහැ. දැන් අපි හිටියොත් හුළඟ ගහනකොට එකපාරටම අපිට රස්නයක් දැනෙනවා. ඒකට අර මේ අංශු තමයි මෙහෙට ගිහලා මෙහෙ තියෙන ඒවාත් රත් වෙන්නේ. ඒකට කියනවා සංවහනය කියලා. පැහැදිලිද? ඒකට කියනවා සංවහනය කියලා. හරි? විකිරණය කියලා කියන්නේ තරංග ආකාරයෙන් එන්නේ. විකිරණය කියලා කියන්නේ තරංග ආකාරය. මෙන්න මේ. විකිරණය කියන්නේ තරංග ආකාරයෙන් ශක්තිය ගමන් කරනවාට විකිරණය කියලා කියනවා. ඒකට අංශු අදාළ වෙන්නේ නැහැ. ඒකට අංශු අවශ්‍ය නැහැ. ඒක තරංග ආකාරයෙන් තමයි යන්නේ. විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් තමයි යන්නේ. විද්‍යුත් චුම්බක තරංග. හරි? රයිට්. අපි පල්ලා හෙල්ලියා ගමු. තාප ශක්තිය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම තාප සංක්‍රමණය ලෙස හඳුන්වයි. කියන්නේ මෙලෙස තාප සංක්‍රමණය වන ආකාර මෙලෙස තාප සංක්‍රමණය වන ආකාර මෙලෙස තාප සංක්‍රමණය වන ආකාර තුනක් ඇත. මෙලෙස තාප සංක්‍රමණය වන ආකාර තුනක් ඇත. එක සන්නායනය, දෙක සංවහනය,
තුන විකිරණය. කියන්නේ සන්නායනය, සංවහනය, විකිරණය. සන්නායනය, සංවහනය, විකිරණය. සන්නායනය කියන මාතෘකාව තියෙනවා අපිට. සන්නායනය කියන මාතෘකාව යටින් ලියා ගන්න. ලියන්න. තාපය එකට බැඳී ඇති අංශුවෙන් අංශුවට එකට බැඳී ඇති අංශුවෙන් අංශුවට එකට බැඳී ඇති අංශුවෙන් අංශුවට තාපය එකට බැඳී ඇති අංශුවෙන් අංශුවට ගලා යාම සන්නායනයේ ලෙස ගලා යාම සන්නායනයේ ලෙස හඳුන්වයි. සන්නායනයේ ලෙස හඳුන්වයි. මෙම ක්‍රමයට හොඳින් තාප සංක්‍රමණය වන්නේ ඝන ද්‍රව්‍ය තුලයි අලුත් රූලකින් ලියන්න. හොඳින් තාපය සන්නායනය වන ද්‍රව්‍ය හොඳින් තාප සන්නායනය වන ද්‍රව්‍ය
තාප සුසන්නායක තාප සුසන්නායක තාප සුසන්නායක ලෙස හඳුන්වයි. තාප සුසන්නායක ලෙස හඳුන්වයි. තාප සුසන්නායක ලෙස හඳුන්වයි. වරහන් ඇතුලේ ලියා ගන්න ලෝහ වර්ග. වරහන් ඇතුලේ ලියන්න ලෝහ වර්ග. ලෝහ වර්ගවල උතර තාපය සන්නායනය වෙනවා. ඒවට කියනවා තාප සන්නායක සුසන්නායක කියලා. ඒ තාප සුසන්නායක වලත් තියෙන වර්ග. ඉතා හොඳ ඒවා තියෙනවා, මධ්‍යම ඒවා තියෙනවා, දුර්වල ඒවා තියෙනවා. දැන් ජලයේ ඉතාම දුර්වලයි. මෙහි රත් කරා කියලා මෙහි ඉක්මනට රත් වෙන්නේ නැහැ. ජලය රත් වෙන්නේ ගොඩක් වෙලාවට සංවහනේ. සන්නායනය කියන්නේ එකින් එකට ඔහම යන එක ඈ. කියන්න තාපය සන්නායනය වන නොවන ද්‍රව්‍ය තාපය සන්නායනය නොවන ද්‍රව්‍ය තාපය සන්නායනය නොවන ද්‍රව්‍ය තාප කුසන්නායක ලෙස තාප කුසන්නායක ලෙස තාප කුසන්නායක ලෙස හඳුන්වයි. තාප කුසන්නායක ලෙස හඳුන්වයි. තාප කුසන්නායක ලෙස හඳුන්වයි. දැන් ලියමු ප්‍රායෝගික අවස්ථා. ප්‍රායෝගික අවස්ථා ලෝහයක කෙලවර සිට ප්‍රායෝගික අවස්ථාවල ලියන්න ලෝහයක කෙලවර සිට මේ දෙක ලියලා ඉවර කරමු. වාක්‍ය දෙකයි තියෙන්නේ. ලෝහයක කෙලවර සිට ලෝහයක කෙලවර සිට අනෙක් කෙලවරට තාපය ගලා යාම. කෙලවරක සිට අනෙක් කෙලවරට තාපය ගලාගෙන යාම. right. ඒක දෙක කියලා තියෙනවා සන්නායනයෙන් තාපය හානිය වළක්වා ගත හැකි ක්‍රම. ලියන්න. සන්නායක ලෝහය ලෝහ පෘෂ්ඨය ලියන්න. සන්නායක ලෝහ පෘෂ්ඨය සන්නායක ලෝහ පෘෂ්ඨය අර දෙවෙනි එක ලියන්නේ වළක්වා ගත හැකි ක්‍රම. සන්නායක ලෝහය
ලෝහය ලෝහ පෘෂ්ඨය සන්නායක ලෝහ පෘෂ්ඨය ආවරණය වන ලෙස සන්නායක ලෝහ පෘෂ්ඨය ආවරණය වන ලෙස තාප කුසන්නායක ද්‍රව්‍ය ඒවට කියනවා තාප පරිවාරක ද්‍රව්‍ය කියලාත් කියනවා තාප කුසන්නායක ද්‍රව්‍ය වලින් තාප කුසන්නායක ද්‍රව්‍ය වලින් ආවරණය කිරීම මෙහෙම ආවරණය කරනවා. එතකොට හරි. තාපය හානි වීම ටිකක් අඩු වෙනවා. හරි. right. අපි ඉරිදා පන්තිය කරමු. ඒක කර ගණන් ටික හදමු. එතකොට අපිට ලබන බදාදා අලුත් පාඩම පටන් ගන්න පුළුවන්. චුම්බක ශේෂ්ත්‍ර පටන් ගන්න ඈ චුම්බක ශේෂ්ත්‍ර. හරි? right. එහෙනම් අදට ඉවරයි. ආයිබෝවන්. ඉරිදා පන්තියේ තියෙනවා